ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකය දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථම නවධානය දවසේ තතුරැගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට සඳුදා වන විට බස් ගමනාගමනය අඩාල විය හැකි බවට බස් සංගම් වලින් අනතුරු ඇඟවීමක්. සඳුදා වෙන විට අනිවාර්යයෙන්ම බස් ධාවනය පූර්ණ වශයෙන් නැවතීමට ලක් වෙනවා. 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද රාත්‍රියේදී. අපනයන ඉපැයීම් ගැන මහ බැංකුවෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි. ඉදිරි පැය කිහිපයේදී කාලගුණයේ වෙනසක්. රසායනික අවිභාවිත කළහොත් රුසියාවට දරුණු විපාකවලට මුහුණ දීමට සිදුවේවි. ඇමරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්. ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට කටයුතු කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ ලෝක වෙළඳ පොලේ බොර තෙල් බැරලෙහි මිල යම් අඩුවීමක් සිදු වුවහොත් එම සහනය මහජනතාවට ලබා දෙන බවයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. අද ඉඳලා බෙදුම් පොළවල් වල තෙල් අපි බෙදා හරින්න පටන් ගත්තා. ඉරිදා දවසක් වුණත් හෙටත් විදා හරිනවා. බෙදුම් පොළවල් වල පෝලින් නැතුව මහජනට බෙල් ගන්න පුළුවන්. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 77කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 254ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 76කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 284ක් ලෙසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 55කින්. ඒ අනුව එහි නව මිල රුපියල් 176ක්. එහි සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 95කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 254ක් වනවා. කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භූමි තෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නැහැ. 2021 වසරේදී අපේ අලාභය රුපියල් බිලියන 91කට ආසන්න ප්‍රමාණයකට ගියා. 2022 වසර ගත්තම ජනවාරි මාසය තුල පමණක් අපි බිලියන 7ක් පාඩුයි. පෙබරවාරි මාසයේදී අපි බිලියන 12.6ක් පාඩුවක් වාර්තා කරනවා. අපි අනිවාර්යයෙන්ම මාර්තු මාසය තුල පමණක් රුපියල් බිලියන 26ක අලාභයක් ලැබීමට තමයි අපේ පුරෝකථනය තිබුණේ. මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. අද දවසේ ඩීසල් ලීටරයකින් රුපියල් 120ක අලාභයක් වාර්තා කරනවා. මේ අවස්ථාවේ ඉන්ධන ඇත්ත වශයෙන්ම වැඩි කරලා තියෙන රුපියල් 55කින් පමණයි. නියමිත විදියට වැඩි කරා නම් අපි රුපියල් 120කින් වැඩි කළ යුතුයි. ඩීසල් මිල වැඩිවීම අනෙක් සියලු කාරණාවලට වඩා වැඩියෙන් මහජනතාවට බලපානවා. ඒ නිසා අපි ඒකෙන් ඩීසල් මත තියෙන අලාභයෙන් ආවරණය කිරීමට හැකි වෙන්නේ යම් කොටසක් පමණයි. ඉන්ධන මිල ලෝක වෙළඳ පොලේ යම් ආකාරයක සහන තත්ත්වයකට ආවොත් අපි එහිදී ඒ වාසියත් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර සති 5ක කාලයක් තුල ලංකා IOC ඉන්ධන මිල ගණන් පසුගියදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තුන්වැනි වරටත් ඉහළ නංවනු ලැබුවා. ඒ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 75ක් වශයෙන්. මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග බස් ගාස්තුද යලි සංශෝධනය කෙරෙහි අවධානය යොමු තිබෙනවා. බස් කර්මාන්තයේ මේ වනියට කඩා වැටිලා හවරයි. ඊයේ පරණ මිලට ඩීසල් ගහපු බස් අත කීපයක් අද ධාවනය සිද්ධ කරනවා. අපේ බස් අත හෙට වෙනකොට මේ ප්‍රතිශතයත් අඩු වෙනවා. සඳුදා වෙන විට අනිවාර්යයෙන්ම බස් ධාවනය පූර්ණ වශයෙන් නැවතීමට ලක් වෙනවා. පෞද්ගලික බස් අතවලට පැරණි මිලට ඉන්ධන ලබා දෙන්න කටයුතු කරනවා නම් අපි බස් ගාස්තුවක් සංශෝධනය කරන්නේ නැහැ. එහෙම නැතුව අපිට අධික පාඩුවක් සහිතව බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. බස් ගාස්තු කොහොමද ඔබතුමාලා යෝජනා කරන්නේ? නෑ රුපියල් 30ට අඩු වෙනවා. ඒක පැහැදිලිව කියන්න ඕන. එච්චර ගාණක් වෙන්නේ නැහැ. බස් ගාස්තු ඇතුළු අනිත් හැමදේම වැඩි වෙනවනේ ඉන්ධනත් එක්ක. බස් ගාස්තු පිළිබඳව අපි හෙට සාකච්ඡා කරනවා මොකද්ද දෙන්න සාහනේ කියලා. මේ අතර ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමග පාසල් ළමුන් ප්‍රවාහන සේවාවන් වලද ගාස්තු වැඩි කෙරෙන බව එම සේවාවල නිරත පිරිස් පවසනවා. මේ අතර බලශක්ති ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඉල්ලා සිටි ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම සඳහා කොන්දේසි මත ඉන්දිය මහ බැංකුවේ අනුමැතිය හිමි වී තිබෙනවා. මෙහිදී ණය පහසුකමෙන් 75%ක් ඉන්දිය අපනයනකරුවන්ගේ භාණ්ඩ ආනයනය කිරීම සඳහා යොදාගත යුතු වන අතර ඉතිරි 25% වෙනත් ඕනෑම රටකින් භාණ්ඩ ආනයනය සඳහා යොදාගත හැකි.
ණය පහසුකම මාස 6ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන අතර මෙරට ඉල්ලීම මත එය තවත් වසරක කාලයක් සඳහා දීර්ඝ කළ හැකි බවයි ඉන්දිය මහ බැංකුව දැනුම් දී ඇත්තේ. විදුලි බිල වැඩි නොකළහොත් මේ වසරේ විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 200ක පාඩුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ විදුලි බිල වැඩි කිරීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. විදුලි බිල ඉහළ නැංවීම සඳහා අවසර ලබා දෙන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ වෙතත් එය දීර්ඝකාලීන ක්‍රමවේදයක් අනුව සිදුවිය යුතු බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ. ඒක තීරණය කරන්න වෙන්නේ මම හිතන්නේ ලෝකයේ තියෙන ප්‍රවණතා එක තමයි. පහුගිය අවුරුදු 8 ඇතුළත විදුලි බිල වැඩි වෙලා නැහැ. හැබැයි මේ තත්ත්වයෙන් ගියොත් එහෙම මේ අවුරුද්දේ විතරක් විදුලි බල මණ්ඩලයට බිලියන 150කට 200ක පාඩුවක් ඇති වෙනවා. මේ පාඩුව කවුද ගෙවන්නේ කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. දල වශයෙන් කොපමණ percentage එකකින් විදුලි බිල වැඩි වීම හැකියාවක් තියෙනවද? නෑ ඒක කියන්න බෑ. ඒක අපි කරන්නේ ක්‍රමවේදයකට. ඒක කරන ක්‍රමයක් තියෙන අනිත් පාණ්ඩ වගේ නෙවෙයි. මේක මේ අදලා හිටලා වැඩි වෙන්නේ එහෙම එකක් නෙවෙයි. මේ අතර මාස 6ක කාලයකට හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන් බවද ඒ මහතා සඳහන් කළා. අනුමත කිරීමට ප්‍රධාන හේතුව තමයි මේ ඇතිවෙන සමුචිතතාවයේ මගෙන් ඇතිවෙන අසාධාරණයේ මහජනතාවට එක ප්‍රදේශ අනුව ඒක නැති කරලා ඒ දීර්ඝකාලීන විදුලි කප්පාදු අඩු කර ගැනීමේ අවශ්‍යතාවය තමයි අපිට තියෙන්නේ. හේතුව තමයි දකුණු පළාතේ තියෙන ග්‍රිඩ් එකේ තියෙන තාක්ෂණික ප්‍රශ්නයක්, ඒ වගේම අර ජලාශවල තියෙන ප්‍රශ්න නිසා විදුලිය නිබදවා ගැනීමට හැකියාවක් නැහැ. මේ අවස්ථාවේ හදිසි මිලදී ගැනීමක් සිදු වෙන්නේ මේ අපිට තියෙන මේ ගැප් එක, ඒ කියන්නේ කැපැසිටි ගැප් එක අඩු කරගෙන ඒ අනුව විදුලිය ජනනය කිරීම. මේ අතර අද දිනේදී PQRST UV සහ W කලාප සඳහා පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා පැයක කාලයක් සහ පස්වරු 4:30 සිට රාත්‍රී 9:30 දක්වා පැය 1 විනාඩි 15ක කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා. එසේම A B C D E F G H I J K L යන කලාප සඳහා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය 2 විනාඩි 30ක කාලයක් සහ පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැය 1 විනාඩි 15ක කාලයක් විදුලිය විසන්ධි කිරීමටද අවසර ලබා දුන් බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ. ඒ වගේම ඉරිදට ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරලා තියෙන්නේ PQRST UV W කියන ප්‍රදේශ සඳහා එක පැයකුත්, ඒ වගේම ABCDFGHIJK L කියන ප්‍රදේශ සඳහා 9 සිට 5 දක්වා පැය 2කුත්, 5 සිට 10 දක්වා තව පැයකුයි විනාඩි 15ක්. ඒ කියන්නේ පැය 3කුත් විනාඩි 15ක් තමයි විදුලි විසන්ධි කිරීමට අපි අවසර දීලා තියෙන්නේ. දැනට සාමාන්‍යයෙන් මෙගාවොට්ස් 300ක 500ක පමණ ප්‍රමාණයක් දවසකට අපිට විදුලිය නිපදවා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ අනුව තමයි මේ පවර් කට්ස් වලට යන්නේ. මේ තත්ත්වය අපිට තීව්‍රම හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ජලාශ්‍රිත විදුලිය නිපදවන බලාගාරවල ජල සංචිත ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. බැලුවොත් එහෙම මේ මාසෙ මුල වෙනකන් අපිට වර්ෂාව නොලැබුණොත් එහෙම අපිට මේ ජලය කළමනාකරණ ගැනීමේ විශාල ගැටලුවක් තියෙනවා. දැන් මේ තත්ත්වය පොඩ්ඩක් දරුණු වෙලා තියෙන්නේ. මේ අතර විදුලිය නොමැතිවීම හේතුවෙන් ආහාර කල්තබා ගැනීම පිළිබඳ ගැටලු රැසක් මතුවී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ. පහුගිය සති දෙක තුල පමණක් අපි කිරි නිෂ්පාදන සහ අනිකුත් ශීතකරන ආහාරවල උෂ්ණත්වය වෙනස් වීම නිසා වෙනස් වීම වලට භාජනය වුණු අවස්ථාවලට එරෙහිව 387 දෙනෙකුට වෙන පුරා නඩු පවරන්න කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ මොහොතේ ඉල්ලන්නේ වෙළඳසැල් හිමියන්ගෙන් ශීතකරන තුල නියමිත උෂ්ණත්වයේ පවත්වාගෙන යන්න බැයි නම් මේ ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයින්ට ලබා දීමෙන් වළකින්න. ඒ වගේම මහ ජනතාව මේ දිනවල ඔබ වෙළඳසැල් වලින් ශීතකරන ආහාර මිලදී ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් වෙන්න. දිවයින පුරා සියලුම ආහාර පරිහරණ ආයතන අපි දිගින් දිගටම පරීක්ෂා කරනවා. මනුස්ස පරිභෝග නුසුදුසු තත්ත්වයේ ආහාර තිබුණොත් විනාශ කරන්න සහ නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේදී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේදී නිකුත් කිරීමට සූදානම් වන ලෙස සිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව එම ප්‍රතිඵල අද රාත්‍රියේදී නිකුත් කරනු ඇති. 2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය පසුගිය ජනවාරි මාස 22 වෙනි සෙනසුරාදා පැවැත්වුණා. ඒ පෙරවරු 9:30ටයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පෙරවසරවලදී ඉරිදා දිනේදී පැවැත්වුණු අතර එය සංශෝධනය කරමින් සෙනසුරාදා දිනේදී පැවැත්වීමට තීරණය කරනු බවටයි විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩි. ධර්මසේන මහතා සඳහන් කළේ. ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යෙන් දරුවන් 2,55,062ක්, දෙමළ මාධ්‍යෙන් 85,446ක් පෙනී සිටි අතර සමස්ත සංඛ්‍යාව 3,40,508ක්.
විභාග මධ්‍යස්ථාන 2943ක පැවැත්වුණු මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී COVID-19 ආසාදිත දූ දරුවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 108ක් ක්‍රියාත්මක කෙරුණා. මේ අතර රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් 2021 අධ්‍යයන වර්ෂය සඳහා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ සිසුවියන් පාසලට කැඳවීමේදී ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගත යුතු බව මින් පෙර දන්වා තිබුණද මෙම මස 14 වෙනි දින සිට සියලුම ශිෂ්‍යයන් සාමාන්‍ය පරිදි පාසලට කැඳවිය යුතු බවට තීරණය කර ඇති බවයි. එමෙන්ම පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වූහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය යටතේ අවශ්‍ය පරිදි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ හැකි බවද එම නිවේදනයේ සඳහන්. රුසියාවත් යුක්‍රේනයත් අතර පවතින අර්බුදය සම්බන්ධව ඇමරිකාව විසින් යළිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර යුක්‍රේනයේ කිව් අගනුවරට වයම දෙසින් රුසියානු ගොඩබිම් හමුදා සහ යුක්‍රේන හමුදා අතර ගැටුම් මුත්සන්න වී ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. යුක්‍රේනයට එරෙහිව රසායනික අවිප්‍රහාරයක් ක්‍රියාත්මක කළහොත් රුසියාවට දරුණු තත්වයකට මුහුණ දීමට සිදුවන බව ඇමරිකාව පවසනවා. ඒ අනුව යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුදමේ වාතාවරණයට තම රට මැදිහත් වුවහොත් එය තුන්වන ලෝක යුද්ධයක ආරම්භය විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම ජනාධිපති බයිඩන් සඳහන් කර ඇත්තේ එම යුද්ධය සඳහා ඇමරිකාව විසින් ඍජුව යුදමේ මැදිහත්වීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවයි. ඒ අනුව තුන්වන ලෝක යුද්ධයක් කෙරෙහි කිසිසේත් අවතීර්ණ වීමට ඉඩ නොතබන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබෙනවා. යුක්‍රේනය සහ ඇමරිකාව රසායනික සහ විද්‍යාත්මක අවිනිෂ්පාදනය කරන බවට රුසියාව කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් රැසක්ම රුසියාව විසින් මූලික න්‍යෂ්ටික ආරක්ෂණ මූලධර්ම උල්ලංඝනය කරන බවට චෝදනා කරනු ලැබුවා. මේ අතර යුක්‍රේනයේ අගනුවර වන කියව් අගනුවර රුසියානු හමුදා විසින් සියලු දිශාවලින් වටලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව යුක්‍රේන ආක්‍රමණයේ නිරත රුසියානු හමුදා මේ වන විට කියව් අගනුවරට කිලෝමීටර 3ක් පමණ ආසන්නයට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ කියව් අගනුවර ආසන්නයේ ඇති නිප්‍රෝ ඇතුළු ප්‍රධාන නගර පහක බලය අත්පත් කර ගැනීමට රුසියානු හමුදා සමත්ව ඇති බවයි. එවන් පසුබිමක මරියුපෝල් කියව් ඇතුළු නගරවල සිටින ජනතාව ආරක්ෂිතව ඉවත් කිරීමට වැඩපිළිවෙලක් මේ වන විටත් යුක්‍රේනය විසින් දියත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර පවතින අර්බුදය හමුවේ කළු මුහුදේ සහ අසෝග මුහුදේ සිරවී සිටින වෙළඳ නැව් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයන් හට පහර දීමේ අවදානමකින් තොරව යාත්‍රා කිරීමට හැකිවන පරිදි ආරක්ෂිත සමුද්‍ර කොරිඩෝවක් නිර්මාණය කිරීමට එක්සත් ජාතීන්ගේ නැව් ඒජන්සිය සූදානම් වන බවට රොයිටර් පුවත් සේවය පවසනවා. පසුගිය පෙබරවාරි මාස 24 වෙනිදා යුක්‍රේනය ආක්‍රමණය කිරීමට රුසියාව කටයුතු කිරීමත් සමග යුක්‍රේනයේ වෙළඳ නැව් ගමන් කරන මුහුදු කලාපවල මාර්ගයන්ද සීමා කරනු ලැබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම ඒ සම්බන්ධව යුක්‍රේන නාවික නිලධාරීන් අවධාරණය කර ඇත්තේ පවතින වාතාවරණයේ හේතුවෙන් විදේශීය දජ්‍ය සහිත යාත්‍රා 100ක් සහ නාවිකයන් 100 ගණනක් යුක්‍රේන වරායවල අතරමංව සිටින බවයි. ඒ අනුව එම කාරණා සැලකිල්ලටගෙන එක්සත් ජාතීන්ගේ නැව් ඒජන්සිය විසින් ආරක්ෂිත සමුද්‍ර කොරිඩෝවක් නිර්මාණය කිරීමට සූදානම් වන බව විදෙස් වාර්තාවල සඳහන්. කෙසේ වෙතත් ලෝක බලවතුන්ගේ අවධානයට ලක්ව ඔවුන්ගේ මූලිකත්වය යටතේ පවතින යුදමේ වාතාවරණය නිමා කරමින් ගෝලීය සාමය නැවතත් උදාවේවා යන්න අප සැමගේ ඒකායනය ප්‍රාර්ථනය වනවා. පසුගිය කාලයට සාපේක්ෂව මේ වන විට මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාවේ අඩුවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. ඊයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 467 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 6,55,383ක් ලෙසයි. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත මරණ 7ක් ඊයේ තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,381ක් ලෙසයි දැක්වුණේ. එලෙස වාර්තා වූ මරණ අතරට කාන්තාවන් 2 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 5 දෙනෙකු ඇතුළත්. එමෙන්ම මියගිය පිරිස අතරින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් අතරින් වන අතර එම සංඛ්‍යාව 6ක්. මේ අතර දිවයින පුරා සිදු කෙරෙන කොවිඩ් එන්නත් කරන කටයුතු අද දිනෙත් ක්‍රියාත්මක වුණා. ඒ අනුව අප්‍රේල් මාස අවසන් වීමට පෙර එන්නත් කරණය සඳහා යොමු වන ලෙසයි සෞඛ්‍ය අංශ මහජනතාව වෙත දැනුම් දී ඇත්තේ.
මේ අතර කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ වන විට 75,42,346 දෙනෙකු හට බූස්ටර් මාත්‍රාව ලබා දී තිබෙනවා. ඊයේ දිනේ පමණක් පුද්ගලයන් 15,073 දෙනෙකු වෙත මෙලෙස බූස්ටර් මාත්‍රාව ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 20,205ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,18,797ක් ලෙසයි. මෙරට තුළ සිදුවන මරණවලින් 3/1 සඳහා අධික රුධිර පීඩනය බලපාන බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ අධික ලුණු භාවිතය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝගාංශයේ විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කළේ. ලුණු භාවිතය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ සතිය මාර්තු 14 වෙනිදා සිට 20 වෙනිදා දක්වා යෙදিলা තියෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ අපි ආහාරයට ගන්න සාමාන්‍ය ලුණු. සෝඩියම් කියන කොටස අපිට ඉතාමත් වැදගත් වෙනවා. අපේ ශරීරයේ රුධිර පීඩනය සහ පරිමාව, ඒකම පේශි සහ ස්නායු සමායෝජනය වගේම ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවන් පාලනය කරන්න. දවසකට ලුණු ග්‍රෑම් 5කට අඩු ප්‍රමාණයක් මේ සියල්ල සඳහා ඇති. හැබැයි 2012 දී අපේ ඒක පුද්ගල ලුණු පරිභෝජනය ගත්තහම ග්‍රෑම් 8.3ක් මේ ප්‍රමාණය 2019 වෙනකොට ග්‍රෑම් 13.3ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මෙහිම ලුණු වැඩි වෙනකොට අපේ ශරීරයට වැඩිපුර සෝඩියම් එකතු වෙනවා. මේ සෝඩියම් එකතු වීම අපේ ශරීරයේ තුල අධික රුධිර පීඩනය ඇති වෙන්න බලපානවා. ඉතින් ඔබ දන්නවද අපේ රටේ සිදුවන මරණ වලින් 83%ක්ම සිද්ධ වෙන්නේ බෝ නොවන රෝග. ඉතින් මේනොත් 34%ක් 3/1ක්ම අධික රුධිර පීඩනය හා සම්බන්ධව ඒ නිසාම සිදුවෙන හෘදයාබාධ, ආඝාතය, වකුගඩු රෝග නිසා සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ලුණු අඩුවෙන් පාවිච්චි කරොත් අපිට අධික රුධිර පීඩනය වළක්වන්න පුළුවන් කියන එක ලෝකයේ පිළිගත් මතයක් වෙනවා. ඔබට පුරුදු ඇති ආහාර පැකට් වල රතු කහ කොළ ලේබල් එකක් තියෙනවා ලුණු තෙල් සීනි කියලා. රතු ලේබල් එකක් හරි තියෙනවා නම් මේ ආහාර වැඩි අවදානමක් තියෙනවා නිතර ආහාරයට ගැනීම නිසා අධික රුධිර පීඩනය ඇති වෙන්න, හෘදයාබාධ ඇති වෙන්න, ඒකම දියවැඩියාව ඇති වෙන්න වැඩි අවදානමක් තියෙනවා. ඉතින් කහ ලේබල් එකක් තියෙනවා නම් මේ ආහාර අඩු කරන්න. මොකද ඒවත් කාලයක් ගත වෙනකොට අවදානමක් තියෙනවා. ඉතින් කොළ ලේබල් එකක් තියෙන පැකට්ටුවක නම් අපි ඒකේ ඒ තරම් සීමා වන් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලුණු අධික ආහාර පළවෙනි අවුරුද්ද දරුවන්ට දුන්නාම ඒ දරුවෝ ඒ ලුණු වල රසයට පුරුදු වුණාම ඉතාමත්ම අමාරුයි ලුණු රසයෙන් ගැලවෙන්න. ඒ වගේම ගර්භණී මව්වරු තමන්ගේ දරුවා ලැබෙන්න ඉන්න කාලේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ අධික ලුණු තියෙන ආහාර වලින් ගැලවී සිටින්න. මොකද දරුවෝ හුඟක් වෙලාට රස හඳුනා ගැනීම කරගන්නේ ගර්භණී කාලයේදී. ලුණු අඩු කර ගැනීමට කැම පිස දැමීමේදී සියඹලා ගොරක ඒ වගේ ඇඹුල් වර්ග එකතු කිරීමෙන් අර රසය අපිට ආහාරවල ගන්න පුළුවන්. අපනයන ඉපැයීම් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මහ බැංකුව අධිපති අජිත් නිවාත් කබ්‍රාල් මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අපනයනය කරන භාණ්ඩ හෝ ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන ලද සේවාවලට අදාළ අපනයන ඉපැයීම් සේවා සැපයූ දිනේ සිට දින 180ක් ඇතුළත අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට ගෙනවිය යුතු වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සහ එම මුදල් රුපියල් වලට පරිවර්තනය කිරීමට අදාළ නව නීති ගසට් කර තිබෙනවා. ඒ අනුව අපනයනය කරන ලද සියලු භාණ්ඩ හෝ මෙරටින් පිටතට සපයන ලද සේවාවලට අදාළ ඉපැයීම් භාණ්ඩ නැව්ගත කරන ලද දිනේ සිට හෝ සේවාවන් සැපයූ දිනේ සිට මාස 6ක් ඇතුළත ශ්‍රී ලංකාව වෙත අනිවාර්යෙන්ම ගෙන්විය යුතුයි. එමෙන්ම භාණ්ඩ හා සේවා අපනයන ඉපැයීම් ලද විකස ඊට අදාළ සියලු ලේඛනගත සාක්ෂි එම මුදල් ලැබෙන බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවකට හෝ අවසරලත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවකට නොපමාව ඉදිරිපත් කළ යුතු වනවා. එසේම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා සෑම අපනයනකරුවෙකුම මාසයක් තුලේ ආදායම් අවසරලත් ගෙවීම සඳහා පමණක් භාවිතයෙන් අනතුරුව ශේෂය ලැබෙන මාසයේ 7 වන දින හෝ ඊට ප්‍රථම අනිවාර්යෙන් රුපියල් වලට පරිවර්තනය කළ යුතු බවද මහ බැංකුව අධිපතිවරයා විසින් නිකුත් කර අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹීමක් ඇතිවීම හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ වැසි තත්ත්වයක් අපේක්ෂිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 12, 13 සහ 14 තෙදින තුල දිවයිනේ පළාත් ගණනාවකටම වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ. විශේෂයෙන්ම මේ දිවයිනේ ගිනිකොණස වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන බෙන්ගාල බොක්ක අවට ප්‍රදේශයේ ගැඹුරු මුහුදේ පහළ වායුගෝලයේ කැළපෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. ඒතර මේ හේතුව නිසා 12, 13, 14 යන දිනයන් වල දිවයින තුල සහ දිවයින අවට විශේෂයෙන්ම නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුදු තීරවලත් කාලගුණික තත්ත්වයේ වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඒතර මේ තත්ත්වයට 12, 13, 14 යන දිනයන් වලදී දිවයින තුල විශේෂයෙන්ම දිවයිනේ විත්‍ය දිග කොටස සමරගමු දකුණු මධ්‍යම බස්නාහිර පිට අමතරව ඌව සහ නැගෙනහිර වගේ පළාත්වල වැසි හෝ ගිගුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම උදේ කාලයේ නැගෙනහිර සහ ඌව වගේ පළාත්වල අම්බත්තර දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි සවස් යාම වෙනකොට තමයි එන වර්ෂාපතන දිවයිනේ නිත්‍ය දිග කොටස දක්වා ගමන් කරන්නේ. එතකොට මේ ආකාරයට වර්ෂාපතනයක් මේ తాවකාලිකව ඇතිවීමක් තමයි අපේක්ෂා කරන්නේ. මාර්තු අප්‍රේල් කියන්නේ අන්තර්මෝසන් කාල පරිච්ඡේදය. උදේ කාලයේ පැහැදිලි ආසක් තිබිලා සවස් යාම වෙනකොට වැසි හෝ ගිගුණුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම අප්‍රේල් 15 වෙනි පස්සේ විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලටත් මේ අප්‍රේල් 15 වෙනි පස්සේ ලැබෙන වර්ෂාපතනයේ සැලකිය යුතු වර්ෂාපතනයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ මාසයේ ලැබෙනවා දිවයිනට බලපාන නිත්‍ය දිග මෝසම් කාල පරිච්ඡේදය. ඒතකොට එවැනි කාලයක නම් දිවයින තුල වර්ෂාපතනයේ බොහෝ විට ලැබිලා මේ විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට අවශ්‍ය ජලය ලැබේ කියන විශ්වාසය අපිට තියන්න හැකියාවක් තියෙනවා. මෙම වසරේ කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනයට රුපියල් මිලියන 200ක මුදලක් වෙන් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. එමෙන් මේ මහතා සඳහන් කළේ මෙරටට අවශ්‍ය බීජ වර්ග මෙරට තුළම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි. 2022 වර්ෂයේ බීජ නිෂ්පාදනය සඳහා මිලියන 200ක් අපි දැනට යොදවලා කාර්තු 4කට අපි බලාපොරොත්තු වෙනවා. මේ මුදල නිවැරදිව ගොවියා ලව්වහම තමයි තමන්ගේ බීජ ටික නිෂ්පාදනය කරන්න අපි ඒකට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ වගේම දෙවෙනි කාරණය තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ ආනයනය කරන භෝග වර්ග සමග කරන හැකි ප්‍රභේද දේශීව අපි නිපදවීම සඳහා අවධානය යොමු කරලා තියෙනවා. පවතින ගොවිපළවල් සංවර්ධනය කර බීජ නිෂ්පාදනය කිරීම සඳහා දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා. නව බීජ නිෂ්පාදන ගොවිපළවල් සඳහාත් අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම බීජ සහතික කිරීමේ සේවය විමධ්‍යගත කිරීම සඳහාත් අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ගුණාත්මක බීජ ගොවියා වෙත ලැබෙන ක්‍රමවේදයන් සුපරීක්ෂාකාරීව ගොවියාට ලබා ගැනීමේ වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම ස්වයං බීජ නිෂ්පාදකයන් පිළිබඳවත් අපි අවධානය යොමු කරලා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ලෝකයේ තියෙන ප්‍රධානම අභියෝගයන් අතරින් එක අභියෝගයක් තමයි බීජ. අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් කාබනික පොහොර යොදා සිදු කළ වී වගාවකින් ඉතා සාර්ථක වී අස්වැන්නක් ලබා ඇති බව වාර්තා වනවා. මේ සොයා බැලීම ඒ පිළිබඳව. මේ අනුරාධපුර එලිමහන් සිරකඳවුරේ රැඳවියන් සිය දහදිය මහන්සියෙන් සිදු කළ වී වගාවක අස්වන්නු නෙලීමයි. ඔවුන් මේ විදියට නෙලෙන වී අස්වැන්න 100% පෝෂදායී බව අනිවාර්යෙන්ම සඳහන් කළ යුත්තක්. ඒකට හේතුව මේ නෙලෙන රන් අස්වැන්න 100%ක්ම කාබනික පොහොර යොදා සිදු කළ සාර්ථක වී වගාවක අස්වැන්නක්. මහකන්නේ අලෙලා අනුරාධපුර බන්ධනාගාර රැඳවියන් සමග එක්ව බන්ධනාගාර නිලධාරීන්ගේ මඟ පෙන්වීමෙන් කෘෂිකර්ම උපදේශක සහය ඇතිවයි මේ සාර්ථක වී වගාව සිදු කර තිබුණේ. ඒ ආරම්භ කරේ විශේෂයෙන්ම වස විස නැති ඒ වගේම රසායනික කිසිම දෙයක් භාවිතා නොකර ඉතා සාර්ථකව කරන මට්ටමින් තමයි අපි මූලික බලාපොරොත්තු තිබුණේ. ඇත්ත වශයෙන්ම ඒ සියල්ල අපි ජයගත්තා. කාබනික වගාව පිළිබඳව ගොවි මහතුන් විවිධ මැසිවිලි නැගුවත් කාබනික පොහොර භාවිතයේදී වගා කාලරාමු වැහි රටා ආදිය පිළිබඳව දැනුවත්ව එම වගාවන් සිදු කළහොත් නියත වශයෙන්ම කාබනික වගාවේ සරු ඵල නෙලාගත හැකි බවත් ඒ මහතා අප සමග පැවසුවා.
නියම කාලයට වගාව ආරම්භ කරා. ඒ වගේම නියම V වර්ගය තෝරගත්තා. කාබනික යෙදවුම් හරියාකාරව අපි යෙදෙව්වා. යොදවල ඉවරලා නිසි ඵලදාවක් ලැබුවා. අක්කර සාමාන්‍ය 4.5ක වගේ භූමි ප්‍රමාණයක අපි බලාපොරොත්තු වුණා අක්කරයකට V බුසල් 80ත් 90ත් අතර ප්‍රමාණයක්. ඇත්තෙන්ම දැන් V අපි සම්පූර්ණයෙන්ම භූමියෙන් ඉවත් කරගෙන තිනවා. ඒ අනුව බැලුවාම අපි බලාපොරොත්තු වුණු ටාගට් එක නැත්නම් අපි බලාපොරොත්තු වුණු අස්වැන්න ලැබිලා තියෙනවා 80ක් විතර අක්කරයකට අපිට ලැබිලා තියෙනවා. ඒක කිසිම බොල් ඇටයක් නැහැ. සිරකරුවන් වුණත් කුමන වරදකට සිරදඬුවම් ලැබුවත් අද දවසේ ඔවුන්ගේ දහඩිය මහන්සිය රටට කියා දුන් පාඩම කොයි තරම් වටිනවද? ඒත් එක්කම රටට බත සපයන රජරට ගොවි මහතුන් බොහෝමයක්ම පාහේ මේ වෙද්දී කාබනික පොහොර නිපදවන්න කාබනික වගා සිදු කරන්න පෙළඹීම රටට දැයට මහ පොළොවට සැබෑ සුබ නිමිත්තක්. අද මේ විදියට අපගෙන ආ රූපරාමු එයට සැබෑ සාක්ෂියක්. ඉතින් දහඩිය මහන්සියෙන් සිදු කරන වගාවන් මහ පොළොවට වසක් විසක් එක් නොවන පරිද්දෙන් දරු පැටවුන්ට වසවිස කැවෙන්න ඉඩ නොතබන අරමුණින් ඔබටත් කාබනික වගාවට යොමු විය හැකිනම් හෙට දවසේ මේ සරු අස්වැන්නේ හිමිකරු ඔබම විය හැකි. නොනැවතුන දිරියක නොනැවතුන ජයග්‍රහණ ඉදිරියටත් නොනවතින හුගේ කතාව මේ ඒ ගැන. බලන්න මම කරන දේ කොයිම වෙලාවකවත් මගේ දිහා බලන්න එපා. මම කරන දේ විතරක්ම බලන්න. අවසානයේ මම පෙන්වන දෙයින් ඔබ සතුටු වෙන්න. ඔබ සතුටු කළ මං ගැන හිතන්න එපා. ඔහු කිව්වේ ඒ විදියට. ඇත්තෙන්ම ඔහු දිහා නැතුව ඔහු ලබාගත් ඡායාරූප දිහා බැලුවොත් කොයි කවුරුත් මවිත වෙනවා. ඒවා ඒ තරම් ලස්සනයි. ඒත් ඒ තරම් ලස්සන ඡායාරූප දෑතක සවිය නැතිව දෙපායක විරිය නැතිව අරගත්තේ කොහොමද? අන්න ඒ නිසාමයි ඔහු කිව්වේ ඔහු ගැන හිතන්න එපා. ඒත් ඔහු ගැන කතාව ඔබට කිව යුතුමයි. මේ නේ අජ්මද් සූල් ජීවත් වෙන්නේ ඉන්දුනීසියාවේ. උපතින්ම ආබාධිත දරුවෙක වුණු සූල් බොහෝ තැන්වල බොහෝ දෙනාගේ අනුකම්පාවට ලක්වුණත් ඒක ඇත්තටම සූල්ට වදයක් විදියට දැනුණා. හැම කෙනාම සූල්ට උදව් කරන්න අනුකම්පා කරන්න පෙළඹෙනවා. ඒක කොයි තරම් හොඳ දෙයක් වුණත් සූල් හැම වෙලාවෙම හිතුවේ කාටවත් අත නොපා ජීවත් වෙන්න තමන්ට ලැබුණු දෙයින්. ඒත් තමන්ට ලැබුණු ආබාධ එක්ක තනිවම ජීවත් වෙන්න රැකියාවක් කරන්නේ කොහොමද? ඒ ගැන හිතන මොහොතක සූල්ට කැමරාවක් ලැබුණේ ජීවිතේ නොහිතපු හැකියාවක් ලෝකයට පෙන්වන්න. දෑත දෙපා නිසි පරිදි නොවනත් දෑස නිසි පරිදි තිබුණු නිසාත් ඡායාරූප කරණය පිළිබඳ නිසංග හැකියාවක් උපතින්ම තමාට ලැබුණු නිසාත් සූල් ජීවිතේ ජයගන්නවා. ඒ තමන්ගේම ඡායාරූප ආයතනයක් අරඹමින්. අද වෙද්දී සූල්ගේ ඡායාරූප ඉතා ප්‍රසිද්ධයි. ඒ වගේම සූල් ඉන්දුනීසියාවේ නමගිය ඡායාරූප ශිල්පියෙක්. සොපා දහම අපට දෙන්නේ අපට ගැලපෙන හොඳම දේ යන්නට තවත් සාක්ෂි ඕනෙද? අත්පා නැති වුණත් සූල්ට හොඳ දෑසක් වගේම විචිත්‍රවත් මනසක් සොබා දහම ලබා දුන්නා. ඉතින් අද සොබා දහම තමාට ලබා දුන් දෙයින් සොබා දහමේම ලස්සන ලෝකයට පෙන්වන කෙනෙක් තමයි සූල්. ඉතින් ඔබත් හිතන්න අඩුපාඩු බාධක ඒ දේවල් කොයි තරම් අපූරුවට හොඳ පැත්තට හරවගන්න පුළුවන්ද? ඕන වෙන්නේ ටිකක් වෙනස් විදියට හිතන්න. මොකද සූල් වගේ නොවුණු අතපය 4 පනතියන කී දෙනෙක් මේ වෙද්දී මහා පාරවල්වල රස්තියාතු වෙනවද? සල්ලිම විතරයි ජීවිතය කියලා හිතාගෙන. දැනවදහනය විදෙස් පුවත් වෙත. පවතින යුදමය වාතාවරණයත් සමඟ යුක්‍රේනය ඇතුළු බටහිර රටවල් රැසකම කොවිඩ් අවදානමද ඉහළ ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යළිත් අනතුරු අඟවා තිබෙනවා.
පවතින යුක්‍රේන සහ රුසියානු අර්බුදයත් සමග ගෝලීය වසංගතය නැවතත් හිස එසවිය හැකි බවට ගෝලීය සෞඛ්‍ය බලධාරීන් විසින් යළිත් අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ පවතින යුදමේ වාතාවරණය හමුවේ වසංගතයෙන් ආරක්ෂා වීමේ සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිපැදීමට ජනතාවට අවස්ථාවක් නොලැබෙන බවයි. එමෙන්ම මේ වන විටත් යුක්‍රේනය තුළ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරමින් පවතින බවට එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය නිරීක්ෂකයන් අනතුරු අඟවා ඇති අතර ඒ හරහා කොවිඩ් වෛරසය පමණක් නොව සරම්ප දක්වා බෝවන රෝග පැතිරීමට වැඩි ඉඩකඩක් පවතින බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. මේ වන විටත් මිලියන ගණනින් යුක්‍රේනවැසියන් වෙනත් ආසන්න රටවලට පලා ගොස් සිටින අතර ඔවුන් අතර සිටින කොවිඩ් ආසාදිතයන් හරහා එම රටවලටද වසංගත අවදානමක් මතු කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ. එමෙන්ම පසුගේ කාලවකවානුව තුළ යුරෝපා කලාපේ ඔමික්‍රෝන් ආසාදනද සීග්‍රෙන් ඉහළ යෑමත් සමග ඒ හරහා යුක්‍රේනයේ සිට පැමිණෙන සරණාගතයන්ටද කොවිඩ් අවදානම ඉහළ නැංවෙන බව විදෙස් සෞඛ්‍යංශ සඳහන් කර තිබෙනවා. ඒ අනුව පවතින යුදමේ වාතාවරණය සහ උද්ගතව ඇති මානුෂීය අර්බුදය මේ වසර අවසානයේ වසංගතය නිමා කිරීමට ලෝකයේ තැබූ බලාපොරොත්තු සුන් කිරීමට හේතු වී ඇති බව ගෝලීය සෞඛ්‍යංශ පෙන්වා දී තිබෙනවා. හෙට මාර්තු 13 වැනිදා 1848 මාතලේ කැරැල්ලට නායකත්වයේදී ශ්‍රී වික්‍රම සිද්ධපි නමින් නිල නොලත් රජ බවට පත් වූ ගුංගාලේ ගොඩබණ්ඩා වීරයාගේ උපත සිදු වී ඇත්තේ 1809 වසරේ මාර්තු මාස 13 වන දිනයි. ශ්‍රී ලංකාවේ මාර්ගවලට ජාත්‍යන්තර සංඥාපුවරු හඳුන්වා දී ඇත්තේ 1987 වසරේ මාර්තු මාස 13 වන දිනයි. විලියම් හර්ස්ටිල් විසින් දුරදක්නයක් මගින් යුරේනස් ග්‍රහයා අනාවරණය කරගෙන ඇත්තේ 1781 වසරේ මාර්තු මාස 13 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.